නිතරම අත් දෙක පිරිසිදු කරගෙන මීටරයෙන් ඉන්න අපි ගැන රට ගැන සුවයට සතුටට මීටරෙන් ජීවිතේ. Let's be responsible to defeat COVID-19. Embrace the new normal. COVID-19 වසංගතයෙන් ආරක්ෂා වීමට ඔබට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ ඇතනම් ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලින් ඉවත් වී සිටින්. වෛද්‍ය උපදෙස් ලබා ගන්න. පසුගිය දින 14ක් තුළ සිදු කළ විදේශ සංචාර ඇතනම් ඒ බව වෛද්‍යවරයාට දැනුම් දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සැමදෙනා පිළිගන්නවා. ලැබුවා දවස ඔබ සැමදෙනාට ආශිර්වාදම දවසක් වේවා. අපි දකිනවා ලබන ඉරුදින මුළු ලෝකෙම සමරන්නා වූ දවසක් තමයි පෙන්තෙකොස්ත ඉරුදින කියන්නේ. යුදෙව් ඉතිහාසයේ පෙන්තෙකොස්ත මංගල්‍යයන් සමරනු ලැබුවේ ප්‍රථම ඵල මංගල්‍ය හැටියට ඔවුන්ගේ වගාවන් වල ඔවුන්ගේ ඒ සත්වයන්ගේ ඒ මුල් කුළුදුල් පූජාව අරගෙන දෙවිදුන්ට ප්‍රශංසා කරන්න ඔවුන් පැමුණුණා ජෙරුසලම් උඩුමහල වෙත. අවුරුදු ගණනාවක් පුරා මේ පෙන්තෙකොස්ත මංගල්‍ය යුදෙව්වෝ සමරනු ලැබුවේ මෙන්න මේ ආකාරයෙන් ඔවුන් කුළුදුල් සත්වයෝ සහ ඔවුන්ගේ වගාවන් වල කුළුදුල් ඵල රැගෙන දෙවිදුන්ට ස්තුති කරන්න, උන්වහන්සේව සමරන්න ඔවුන් ඒ පෙන්තෙකොස්ත මංගල්‍ය වෙත අවුරුදු 10ක් පමණ අතීතයක් පුරා පෙන්තෙකොස්ත මංගල්‍ය සමරනු ලැබුවා. නමුත් නව ගිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටට පසුව පෙන්තෙකොස්ත ඒ දවස ලොකු වෙනසක් සිදු වුණා. ඒ පෙන්තෙකොස්තය තමයි ප්‍රථම ඵල මින් ඉදිරියට ප්‍රථම ඵල හැටියට සලකන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහාගෙන නැවත උපාද ලැබූ දෙවියන් වහන්සේගේ සෙනග. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාදයට හිමිකම් කියන වරප්‍රසාදය ලැබූ හැම කෙනෙක් ප්‍රථම ඵලය ලෙස දකින්ට ලැබෙනවා. ඒ ප්‍රථම ඵලය සදාතනික ජීවනයේ මේ පොළොවෙන් ලබාගත්තු ප්‍රථම ඵලය ලෙස දෙවියන් වහන්සේගේ සෙනගව හඳුන්වනු ලබනවා. මරණයට නියම වෙලා පාපේ වල්කම තුල ජීවත් වෙලා කිසිම බලාපොරොත්තුවක් රහිත නිරේට යාමට නියම වෙලා තිබුණ දෙවියන් වහන්සේ මේ ලෝක ජනතාවව උන්වහන්සේ ගැලවීමේ මාර්ගය ඇති කළා. ඒ මාර්ගය තමයි යේසුස් වහන්සේගේ කල්වරි කුරුස පූජාව. ඒ කුරුස පූජාව කෙරේ විශ්වාසය තබා ඒ උන්වහන්සේ කෙරේ නැවත උපාද ලබාගත්තු අය සදාතනික ජීවනයට නැගිටිනු ලබනවා. ඒකින්ද සදාතනික ජීවනයේ ලැබූ සෙනග තමයි මේ පොළවේ ප්‍රථම ඵලය හැටියට සලකන්නේ. ඒ ප්‍රථම ඵලය වූ ඒ සෙනග ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් එනම් පියාණන් වහන්සේ පොරොන්දුවක් දුන්නා. යෝවෙල් දිවිසුවරයා තුලින් මගේ ආත්මය සියලු මාංශයන් පිට වගුරුවනවා කියලා. පරණ ගිවිසුම තුල ශුද්ධාත්මයන් වහන්සේ විශේෂ පුද්ගලයන් වත විශේෂ කාර්යයන් සඳහා වගුරුණු ලැබුවා. මිනිසයා තුලට ශුද්ධාත්මයන් වහන්සේ පරණ ගිවිසුමේ ආවේ විශේෂ කාර්යයන් කිරීමට, මිනිස්යන්ට කරන්න බැරි දේවල්, මිනිස්යන්ගේ ඒ ඔවුන්ගේ පවරා තිබෙන රාජකාරිය කරන්න බලය ලෙස ශුද්ධාත්මයන් වහන්සේව ඒ පරණ ගිවිසුමේ විශේෂ අය වත එවනු ලැබුවා. ඉන් කීප දෙනෙක් තමයි අපි දකිනවා සම්සොන් මත
ශුද්ධාත්මන වහන්සේ බලවත්ව ක්‍රියා කරා. ඒ වගේම විවිධ පුද්ගලයෝ පරණ ගිවිසුමේ ශුද්ධාත්මන වහන්සේ බලවත්ව දිවිසිවරුන් තුල ශුද්ධාත්මන වහන්සේ බලවත්ව ක්‍රියා කරා. ඒ වගේම අපි දකිනවා විනිශ්චයකාරවරුන් තුල ශුද්ධාත්මන වහන්සේ ඔවුන් මත පිහිටුණා ඔවුන්ගේ මෙහෙවර කිරීම සඳහා. නමුත් නව ගිවිසුමට එනකොට පෙන්තෙකොස්ත දවසේ සිදු වුණ සිද්ධිය තමයි ප්‍රථම ඵල ලෙස උන්වහන්සේගේ දරුවෝ ඒ උන්වහන්සේට ගැලවීම ලබාගත්තු මේ පොළවේ ජීවනය ලබාගත්තු සෙනගක් ප්‍රථම ඵලය ලෙස සමරන්න අවස්ථාව ලැබුණා. එනම් ශුද්ධාත්මන වහන්සේගේ වරප්‍රසාදය හැම මිනිසෙක් මතටම උන්වහන්සේ වැඩ සිටින්න පැමිණීමේ සිද්ධිය තමයි පෙන්තෙකොස්ත නවගිවිසුමේ පෙන්තෙකොස්ත සිද්ධිය. එනම් නවගිවිසුමේ පෙන්තෙකොස්ත සිද්ධියේදී 120 දෙනෙක් කුඩුමහල් මැදුර තුල ක්‍රියා දෙවෙනි පරිච්ඡේදය අපිට දකින්න ලැබෙනවා. 120 දෙනෙක් උන්වහන්සේගේ මව් මරියාවන් සහ විවිධ පුද්ගලයෝ ඒ ස්ථානයේ ගෝලයෝ 12 ඇතුළු අනිකුත් සියලුම ඒ පළාත් වලින් විවිධ පළාත් වලින් ආපු අය ශුද්ධාත්මන වහන්සේගෙන් බලය උන්වහන්සේ ශුද්ධාත්මන වහන්සේ මිනිසයා තුලට වැඩ සිටීමට පැමුණුණා. මිනිසයා එවිට බලය ලැබුවා. ශුද්ධාත්ම දීමනා නිදහස් වුණා. ශුද්ධාත්මන වහන්සේ ඔවුන්ගේ ජීවිතය ඒ පූර්ණත්වයට ඔවුන් පැමුණුණා. එවිට ඔවුන් හැමෝම 120 දෙනාම ශුද්ධාත්මෙන් පූර්ණව ඔවුන්ට දිව්‍ය දෙවියන් වහන්සේ සමග කතා කිරීමට හැකියාව ඇති දිව්‍ය භාෂා කතනයක් ඔවුන් කතා කරා. අපි මේ භාෂා කතනයට කියනවා අන්‍ය භාෂා කතනය කියලා. අන්‍ය භාෂාව කියලා කියන්නේ කවදාවත් මේ මිනිස්සු ඉගෙන ගත්තේ නැති භාෂාවක්. හෝඩියවත් දන්නේ නැති භාෂාවක්. ඒ භාෂාව ඔවුන්ට කතා කරන්න හැකියාව ලැබුණා. ශුද්ධාත්මන වහන්සේ ඔවුන් මතට ආවම උන්වහන්සේගෙන් පූර්ණ වුණාම මිනිස්යාගේ සීමිතකම් වලට ඔබෙන් ශුද්ධාත්මයා නෝ මිනිස්යා තුළ ක්‍රියා කරන්න පටන් ගත්තා. නූගත් පඬිත මිනිස්යන්ට නිර්භීතකම ලැබුණා. ශුද්ධාත්මන වහන්සේගේ බලය ලැබුණාම දෙවියන් වහන්සේ සමග කතා කරන දිව්‍ය භාෂා කතනයක් ලැබුණා. ඒ භාෂාව කතා කරන්න තමන්ගේ ජීවිතේ වර්ධනය වීම ලැබුණා. ශුද්ධාත්මන වහන්සේගේ බලය ඒ පෙන්තෙකොස්ත අත්දැකීම ලැබුවාම රෝගීන් සුව කරන්න, යක්ෂයන් දුරු කරන්න ඔවුන්ට බලය සහ දීමනාව නිදහස් වෙනු ලැබුවා. අනාගත වාක්‍ය කියන්න දීමනා නිදහස් වෙනු ලැබුවා. දර්ශන දැකීමට දීමනා නිදහස් වෙනු ලැබුවා. මිනිස්යන්ගේ හස්තෙන් කරන්න බැරි දේවල් කරන්න බලය ලැබුණු ලැබුවා. මිනිස්සුගේ මේ සීමිත මේ ඇස් දෙකට පේන්නේ නැති දේ ඉහළ දැක්මක් දුර පේන ඒ අභ්‍යන්තර ඇස් දෙක විවෘත වුණ පටන් ගත්තා. මේ කන් දෙකට ඇහෙන දේ පමණක් නෙමේ අභ්‍යන්තර කන් දෙකට දෙවියන් වහන්සේගේ හඬ අහන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මිනිස්සු ඒ ශුද්ධාත්මන වහන්සේ තුලින් මිනිස්යන්ට මඟ පෙන්වනු ලැබුවා. මිනිස්යන්ව ගෙන යනු ලැබුවා. ඒ කාලේ ශුද්ධාත්මන වහන්සේ සභාවේ ඒ මුලසුනගෙන ඔවුන් ක්‍රියා කරා. ශුද්ධාත්මන වහන්සේගේ බලය සභාවේ අභිමුඛත්වය මහිමය මිනිස්සු දකින්ට ලැබුණා. එළිදරව් වීම ලැබුණා දේව වචනේ. පැහැදිලි සත්‍යතාවය ඔවුන්ට පෙන්වනු ලැබුවා. ඔවුන්ගේ ජීවිතේ ඒ අප්‍රාණික භාවය නැති වෙලා නිර්භීතව ප්‍රාණයක් ඔවුන් ලැබුවා. ජීවනය ලැබුවා. මෙවැනි උතුම් තැනැත්තන් වහන්සේව පෙන්තෙකොස්ත දින හැම මිනිසෙක් මත උන්වහන්සේ දෙනු ලැබුවා. ඒ ශුද්ධාත්මන වහන්සේගේ වරප්‍රසාද ලබාගත්තු හැම කෙනෙක්ම අන්‍ය භාෂාවද කතා කරා. අපි දකිනවා අද සභාව කොහෙද ඉන්නේ? අද අපේ ඥානෙන්ද සභාව ගෙන යන්නේ? අද අපේ බුද්ධියට අපේ බුද්ධි ගෝචරයට සීමා වෙලාද සභාව යන්නේ? අද සභාවේ අපේ කලමනාකරණයද සභාවේ අද ගමන් කරන්නේ? සභාව තුල අද ආත්මන වාසගේ මඟ පෙන්වීම තිබෙනවාද?
ආත්මන වහන්සේ පෙන්වන ලෙස කටයුතු වෙනවද? ආත්මන වහන්සේගේ පෑදිලි හඬ අපි අහලා වැඩ කරනවද? ආත්මන වහන්සේ යන්න එපා කියනවා යම් ප්‍රදේශවලට ඒ අය ඒ හඬ අහනවා. ආත්මන වහන්සේ යම් දොරටු අරලා කියනවා ආවල් තැනට යන්න කියලා ඒ අය එතනට යනවා. අපෝස්තලයන්ගේ සභාව ශුද්ධාත්මෙන් පිරිනව ශුද්ධාත්මන වහන්සේ විසින් ගෙන යනු ලැබූ සභාවක්. අද අපගේ ඔබගේ සභාව කොයි ස්ථානයේද තිබෙන්නේ? සමහරට ඔබේ බුද්ධිය, සමහරට ඔබේ ඥානය, සමහරට ඔබගේ ප්‍රඥාවට පමණක් සීමා වෙලා පංචේන්ද්‍රයන් තුලින් ඔබ දකින සමිතියක් නැත්තම් ආයතනයක් බවට පත් වෙලාද? නමුත් සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආයතනයක් නෙමේ. ඒක සමිතියක් නෙමේ. ඒක ශුද්ධාත්මන වහන්සේ විසින් ගෙන යන ලබන්නව මනුෂ්‍යගේ සීමිත භාවයට ඔබෙන් ක්‍රියා කරනු ලබන්නව මනුෂ්‍යගේ ජීවිතවලට ශුද්ධාත්මන වහන්සේගේ වරප්‍රසාදයෙන් පූර්ණකම ලැබුණාම නිර්භීතකම තුල සුභාරංචිය ප්‍රකාශ කරන්නව සත්‍ය අනාගත වාක්‍ය සත්‍ය ප්‍රොපේත වාක්‍ය සත්‍ය දුර දැක්මක් තුල ක්‍රියා කරනු ලැබුවා මුල් සභාව. මෙවැනි දේ අද ගොඩක් දුරට කොතනද අද සභාව තියෙන්නේ කියලා හිතන්න. සමහර විට බොරු කරන අය සිටිනවා. ආත්මන වහන්සේ නැතුව තමන්ගේ මනසෙන් කියනවා දෙවියන් වහන්සේ මෙසේ කියනසේක කියලා. මෙන්න මේ දේවල් නිසා සත්‍ය වූ සභාවේ මේ උතුම් වරප්‍රසාද අද සභාව අහිමි කරගෙන තිබෙනවා. එනිසා මෙවර පෙන්තගොස්තේ තුල ලොකු පිබිදීම නැමත පළමු සභාවේ පිබිදීමට අපි යමු කියලා මම ආයාචනා කරන ඔබ සැමට නැවතේ ගින්දර ශුද්ධාත්ම ගින්නක් ඔබ තුල ඇවිලෙන්න කියලා අපේ පැතුම වෙන්න යනවා. අපේ සදහැවතුන් හැමෝම මේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. එක්කෙනෙක් හෝ දෙදෙනෙක් නෙමෙයි. මෙතන කියන්නේ පාස්ටර්ලා විතරක් ශුද්ධාත්මයෙන් පූර්ණ කරා ඇදීලිවතුන් ශුද්ධාත්මයෙන් පූර්ණුනේ නැහැ කියලා. පාස්ටර්ද ඇදීලිවතුන්ද මේ ඔක්කොමලා එකම මට්ටමේ එකම ආත්මයන් වහන්සේගේ ආලේපේ ඔක්කොටම දෙනු ලැබුවා. මතක තියාගන්න ඔබ ඔක්කොමලා ශුද්ධාත්මයෙන් පිරීලා මුල් සභාව වගේ කටයුතු කරොත් එවකට මුළු ලෝකෙම උන්ට දිනා ගන්න පුළුවන් වුණා. අවුරුදු 100ක් ඇතුළත හේතුව තමයි මුළු සෙනග ඔක්කොමලා ශුද්ධාත්මයෙන් පූර්ණ වුණ නිසායි. හල්ලෙලූයා. ඔවුන් යැපෙන අය උනේ නැහැ. ඔවුන් මනුස්සයන් කෙරේ විශ්වාසය තැබූ අය නෙමේ. ඔවුන් දෙවියන් වහන්සේ මත විශ්වාසය තබා ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන ජනතාවක් තමයි මුල් සභාවේ හිටියේ. ඒ සභාවේ ලක්ෂණය වෙත අපි නැවත යමු යන මගේ පැතුමයි. ඔබට ඒ තැනට පැමුණුනහම දෙවියන් වහන්සේගේ විස්මීත බලමහිමය ඔබට අත්දකින්න පුළුවන්. ලැබුවා දවස ආශිර්වාදම දවසක් වේවා. ආමේන්. Thank you.